morning හැමෝටම. right එහෙනම් මේ වීඩියෝ එකේ ටයිටල් එක දැක්කම ඉතින් දැනගන්න පුළුවන් ඇතිනේ මේ මම අද මොකද්ද කරන්න යන්නේ කියලා. ඔව් මම අද ආවා මේ ඕක්ලන්ඩ් එයාපෝට් එකට ඩොමෙස්ටික් එකට. මම අද ආවේ මේ මම වැඩ කරන තැනට. ඔයගලන්ටම ස්පෙෂල්ම පෙන්වන්න කියලා තමයි මම මේ අද මේ ආවේ. ඔයගලන්ට පෙන්වන්න මම අපේ මේ ඩේලි රෑම්ප් ඔපරේෂන්ස් කොහොමද වෙන්නේ කියලා. ඉතින් ගොඩක් දෙනෙක්ට මේක අලුත් අත්දැකීමක් වෙයි. කොහොමද මේ එයාපෝට් එක ඇතුලේ වැඩ වෙන්නේ කියලා. ග්‍රවුන්ඩ් සපෝට් වෙන්නේ කියලා ෆ්ලයිට්ස් වලට. ඉතින් මම මේ වීඩියෝ එක කරන්න අද විශේෂ අවසරයක් ගත්තා. ඉතින් ඒක නිසා ප්‍රශ්නයක් නෑ. නැත්නම් සාමාන්‍යයෙන් ලෑන්ඩ් සයිඩ් එක වගේ නෙමෙයි, එයා සයිඩ් එකේ වෙනම සිකියුරිටි එකක් තියෙනවා. ඉතින් ප්‍රශ්නයක් වුණේ නෑ, මට පර්මිෂන් හම්බුණා. ඒක නිසා මම පුළුවන් විදිහට මම පෙන්නන්නම් කොහොමද අපේ වැඩ ටික වෙන්නේ කියලා. එහෙනම් බලමු එහෙනම් ඉස්සරහට ගිහිල්ලා. right. එතකොට මේ කෑන් එකට අපි කියන්නේ සාමාන්‍යයෙන් ULD එකක් කියලා. ULD එකක් කියන්නේ unit load device කියලා. එතකොට මේකට තමයි මේ ඕගොල්ලන්ගේ බෑග්ස් ටික අතුලට දාන්නේ. right. මම දැන් කලින් කිව්වා වගේ දැන් මේ චෙකින් එක ඕපන් කරලා තියෙන දැන් මේ බෑග්ස් එනවා. මේ වගේ බෑග්ස් ඔක්කොම එනවා උඩින් ඉඳලා. අතන අපි චෙකින් කරන බෑග්ස් ටික අතන චෙකින් එකෙන් දාපුවම බෙල්ට් එකට ඒක ඒවියේෂන් සිකියුරිටි එක ස්කෑනින් එක හරහා ඊට පස්සේ බෑග් රූම් එකට එනවා. දැන් මේ ඔක්කොම බෑග්ස් ටික එන්නේ ක්‍රයිස්ට් චර්ච්. එතකොට මේක ඇවිල්ලා වෙලින්ටන් කෑන් එක. දැන් මේ විදිහට තමයි බෑග්ස් ටික ලෝඩ් වෙන්නේ. මෙතන දැන් බෑග් දෙකක් ඇවිල්ලා තියෙනවා දැනට වෙලින්ටන්. ඒතකොට මේක වෙලින්ටන් යන ෆ්ලයිට් එක. ඒතකොට මේ වගේ අපිට බෑග් 35ක් 40ක් අතර දාන්න පුළුවන් අර කලින් කිව්වා වගේ. මේක තමයි මේ ටග් එකක්. මේකලා ඩීසල් ටග් එකක්. මේක තමයි සාමාන්‍යයෙන් ඩොලිස් ට්‍රාන්ස්පෝර්ට් කරන්න අපි පාවිච්චි කරන්නේ. මොකද මේකේ පුලින් පවර් එක වැඩි. සාමාන්‍යයෙන් අපි බැටරි පවර් තියෙන ටග්ස් පාවිච්චි කරන්නේ නැහැ. මොකද ඒක ඉක්මනට පවර් එක ඩ්‍රේන් වෙනවා. මොකද මේ ඩොලිස් ඇදගෙන යන්න එතකොට මේ වගේම LD7s ලොකු කාගෝ පැලට්ස් එහෙම ඇදගෙන යන්න මේ අපි ගොඩක් වෙලාවට මේ ටග්ස් තමයි පාවිච්චි කරන්නේ. මොකද මේකේ පවර් එක වැඩි නිසා. ඔක්කොම Toyota තියෙන්නේ. මේ තියෙන මේ ලෝඩර් එකක්. මේකේ තමයි අර කෑන්ස් එයාක්‍රාෆ්ට් එකට ලෝඩ් කරන්නේ ආපහු ඔෆ්ලෝඩ් කරන්නේ. මේක ස්පෙෂලි හදලා තියෙන්නේ ඒ ULD වලටම විතරයි. මම මේක පස්සේ පෙන්නන්න කොහොමද මේක ඔපරේට් කරන්න කියලා. ULD එක. සාමාන්‍ය එක ෆ්ලයිට් එකකට ස්ටාෆ් 3 දෙනෙක් ඇලොකේට් කරලා ඉන්නවා. ලීඩ් කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ ලෝඩර් කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා. මේකට කියන්නේ අපි මේ GPU එකක් කියලා. ground power unit එකක්. සාමාන්‍යයෙන් එයාක්‍රාෆ්ට් එකක් බේ එකට ආපුවම මොකද එන්ජින් ස්පූල් එක අඩු මේ ඔෆ් කරනවා. එතකොට ග්‍රවුන්ඩ් එකේ ඉඳලා පවර් එකක් දෙන්න ඕනේ එයාක්‍රාෆ්ට් එකට. මොකද ඒකේ තියෙන ඉලෙක්ට්‍රොනික්ස් ඔක්කොම වැඩ කරන්න. සාමාන්‍යයෙන් APU එක දාලා එයාක්‍රාෆ්ට් එක තියන්නේ නැහැ හැම වෙලේම. මොකද මේ ගොඩක් පවර් එක ඩ්‍රේන් වෙන නිසා. ඉතින් ඒ වගේ වෙලාවකට තමයි මේ වගේ GPU එකක් පාවිච්චි කරන්නේ. අනිවාර්යෙන් පොඩි ෂෝට් ටර්න් එක කියන්නේ අපි කියන හොට් ටර්න් එකක් කියලා. හොට් ටර්න් එකට අනිවාර්යයෙන්ම GPU එකක් ඕනේ වෙනවා. ඉතින් මේක ගොඩක් ඉකොනොමිකල් එයාක්‍රාෆ්ට් එකකට. මොකද මේ ඩීසල් වලින් මේක වැඩ කරන නිසා. ඉතින් මේ හැම GPU එකම හැම එයාක්‍රාෆ්ට් එකකම දාන්න බෑ. එක GPUs තියෙනවා එක එයාක්‍රාෆ්ට් වලට. right. අපි කිව්වොත් මේක තමයි මේ එක බේ එකක්. අපි මේ එයාක්‍රාෆ්ට් එක එන්න කලින් රිසීව් කරන්න කලින් මේ අපි ෆොඩ් වෝක් එකක් දානවා. ෆොඩ් කියන්නේ foreign object debris. ඒ කියන්නේ මොනවද තියෙන්නේ මේ ටාමැක් එකේ එන්න කලින් තියෙන ඔක්කොම අපි ඔය පොඩි සුන්බුන් ඔක්කොම අපි අයින් කරනවා. මේක කොළ කැල්ලක් තියෙනවා. ඒ ඔක්කොම අයින් කරන්න ඕනේ. නැත්නම් මේ ඔක්කොම ඉන්ජෙක්ට් වෙන්න පුළුවන් එන්ජින් එකට. ඒ වගේ අවස්ථා වෙලා ඕන තරම් වෙලා තියෙනවා.
ඒ ඔක්කොම අපි ඩැමේජ් එක මිනිමයිස් කරන්න තමයි අපි ෆොට්බෝක් එකක් කරන්නේ මේ එයාක්‍රාෆ්ට් එකක් එන්න කලින්. මේක ඇවිල්ලා ඩොමෙස්ටික් එකේ ගේට් 20. දැන් මේක මේ එයාක්‍රාෆ්ට් එක මේ ලයින් එක දිගේ එනවා. මේකට කියන්නේ ලීඩ් ඉන් ලයින් එකක් කියලා. කහ පාටින් පේන්ට් කරලා තියෙන්නේ. සාමාන්‍ය මේ බේ එකක පොඩි එයාක්‍රාෆ්ට් එකක්. Q300 ATR එකක් මේකේ මාක්ස් දාලා තිනවා. මේ Q300 මෙතන ATR එක මේ මාක් එක. එතකොට A320 එකක් වගේ එනවනම් මෙතන මාකින් එකක් දාලා තිනවා. මේක A320. ඒ වගේම Boeing 737 එකක් වගේ එනවනම් 800 ඒ ඔක්කොම සීරීස් ටික මෙතන තියෙනවා. මේක තමයි මාකින්ස් එක. දැන් මේ බේ එකට එනවා නම් මෙතන තියෙනවා මේ වෙනම සිස්ටම් එකක්. සාමාන්‍යයෙන් එයාක්‍රාෆ්ට් එකක් එනවා නම් සාමාන්‍යයෙන් මාර්ෂල් කරන්නේ නැහැ. මේ බේස් වලට එනවා නම් මේකට තියෙනවා වෙනම සිස්ටම් එකක් NIGS කියලා. Nose in Guidance System. මේක එකක්. ඒතර මේ වගේ දෙකක් තියෙනවා. මේ දෙක ලයිට්ස් දෙකක් තියෙනවා. මේ දෙක ඇක්ටිවේට් වෙනවා මේ ෆ්ලයිට් එකක් එනකොට. මේ දෙක සමාන්තරව වැඩ කරනවා ෆ්ලයිට් එකේ කොක්පිට් එකත් එක්ක. එතකොට කැප්ටන් හරියටම දන්නවා කොතනටද එයා එන්න ඕනේ, අවිලා නවත්තන්න ඕනේ කියලා. එතකොට එයා හරියට මේ ලයිට් සිස්ටම් එකෙන් ගයිඩ් කරනවා එයාට මේ පොසිෂන් එකට ඇවිල්ලා නවත්තන්න කියලා. මම මේක පස්සේ පෙන්නන්නම් කොහොමද එයාක්‍රාෆ්ට් එක ඇවිල්ලා මේ නවත්තන්නේ කියලා. දැන් මේ නිග්ස් වල හදිස්සියේ එයාක්‍රාෆ්ට් එක නවත්තන්න නැතුව ඉස්සරහටම ආවොත් මෙතන තියෙනවා ලීඩ් ඉන් ලයිට් ස්ටොප් කරන්න පුළුවන් අපිට. මෙතන එක්කෙනෙක් අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ. ෆ්ලයිට් එක හදිස්සියේ පොසිෂන් එකෙන් ඉස්සරහට එන්න ආවොත් එහෙම ඩැමේජ් වෙන්න පුළුවන්. මේ එයා බ්‍රිජ් එකේ ඔක්කොම වදින්න පුළුවන්. ඒකට තමයි ඒ ඔක්කොම සේෆ්ටි එක හදලා තියෙන මේ විදියට. මේක ඇවිල්ලා මේ ටෝබා එකක්. මේ ටෝබා එක පාවිච්චි වෙන්නේ එයාබස් වලට විතරයි. මේකේ දාලා තියෙනවා A318 එකට ඉඳලා A321 වෙනකම් මේක ටෝබා එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේක තමයි මේ එන හැම බේයකට මෙන හැම එයාක්‍රාෆ්ට් එකක්ම ටෝ කරන්න ඕනේ ආපහු යන්න. මොකද ඒක එයාක්‍රාෆ්ට් එකකටවත් පවර් අවුට් කරන්න බෑ. මොකද ඒ ගේට්ස් හදලා තියෙන විදියටයි සාමාන්‍යයෙන් එහෙම කරන්නේත් නෑ. මොකද මේ සේෆ්ටි රීසන්ස් නිසා. මොකද එයාක්‍රාෆ්ට් එකක් ඉස්සරහට යන්න ගොඩක් ත්‍රස්ට් එක ඕන වෙනවා. ඉතින් ඒ තියෙන ත්‍රස්ට් එකෙන් ඔක්කොම කරන්න ගියොත් මේ ටික ඔක්කොම ඇදිලා යන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැහැ. ගොඩක් එයාපෝට් වල ඒක එහෙම වෙන්නේත් නැහැ. පොඩි එයාක්‍රාෆ්ට් වල නම් කොහොමද පවර් අවුට් කරන්න පුළුවන්. ඒනට එයාබස් වගේ ඒවා නම් කොහොමවත් කරන්න බෑ. මේක තමයි මේ එයාක්‍රාෆ්ට් එක පුෂ් කරන ටග් එක. මේකට අපි කියන්නේ පුෂ් බෑක් ටග් එකක් කියලා. දැන් අර ටෝබා එක ඇවිල්ලා මෙන්න මේක ඉස්සරහා තමයි මේ සම්බන්ධ කරන්නේ. මෙන්න මේක හරි බරයි. මේ පින් එක උඩට අරගෙන ඊට පස්සේ අපි මෙන්න මේ පින් එකට දානවා. අතරම පුෂ් බෑක් කරනකොට දෙන්නෙක් ඉන්න ඕනේ එයාක්‍රාෆ්ට් එකේ. නෙමෙයි සෝරි ටග් එකේ එක්කෙනෙක් එළියේ ඉන්න ඕනේ. එයා තමයි ඩිස්පැචර්. අනිත් එක්කෙනා පුෂ් බෑක් ඩ්‍රයිවර්. ඒතර ඒ යන්න කලින් ඉස්සලා ක්ලියරන්ස් අරගත්තට පස්සේ කොයි බේයකටද ගිහිලා දාන්න ඕනේ ඔක්කොම ඒගොල්ලන්ට රේඩියෝ ත්‍රූ ඔක්කොම දැනගන්න පුළුවන්. මේක තමයි මේ පුෂ් බෑක් ටග් එක. ඒතර මේක ඇතුලේ රේඩියෝ එක තියෙනවා, කන්ට්‍රෝල්ස් තියෙනවා. තුන් දෙනෙක්ට යන්න පුළුවන්. ඒතර මේක තමයි view එක පුෂ් බෑක් ටග් එකේ ඉඳලා. මම පෙන්නන්න කොහොමද මේක තව ටිකක් දවල් වෙලා මේ පුෂ් බෑක් කරන්න යනකොට එයාක්‍රාෆ්ට් කොහොමද පුෂ් බෑක් කරන්නේ, එයාක්‍රාෆ්ට් එකක් මාර්ෂල් කරන්නේ කොහොමද වෙන බේ එකක මේ නිග්ස් නැති ඒ ඔක්කොම මම පුළුවන් වෙයි කියලා හිතනවා. මම පෙන්නන්න මේ බලමු වෙන. රයිට්. මේක ඇවිල්ලා මේ බෙල්ට් ලෝඩර් එකක්. සාමාන්‍යයෙන් මේක පාවිච්චි කරන්නේ මේ Boeing වලට, Boeing 737 වගේම බල්ක් ලෝඩින් වලට. මේක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නැහැ Airbus A320 වලට. ඉතින් මේක ගොඩක් වෙලාවට අපිට අවශ්‍ය වෙන්නේ මේ charter flight එකක් මොනාරි ආවොත් අපි මේක පාවිච්චි කරනවා.
මේක ස්විච් ඔන් කරපුවම මේ බෙල්ට් එක වැඩ කරනවා. එතකොට අපිට තියෙන්නේ මෙතන බෑග් එක තිබ්බම මේක මෙහෙම උඩට යනවා. ඊට පස්සේ කෙලින්ම හෝල්ඩ් එකට යනවා. දැන් ස්විචස් ටික මේක ඇවිල්ලා මේ අපේ තියෙන ලොකුම ටග් එක මේක. මේක අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ Boeing 777 එතකොට ඒ වගේම කාගෝ මොන හරි ලොකු ෆ්ලයිට් එකක් ආවම පුෂ් බෑක් කරන්න. මේක මේ ටයර් එක මගේ උරහිස ගාවටම තියෙනවා. මේක මේ towing power එක එතකොට push back power එක මේකේ වැඩි. ඉතින් මේක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මේ පොඩි ෆ්ලයිට් වලට. ඉතින් ලොකු ෆ්ලයිට්ස් වලට තමයි මේක පාවිච්චි කරන්නේ. මේක ඇවිල්ලා මේ Challenger 430 කියන සීරීස් එක. triple මේක ඇතුළෙත් අර වගේම ගොඩක් ඉඩ තියෙනවා. මේ හැම ටෝ ට්‍රක් එකකම රේඩියෝ එකක් තියෙනවා. ඒප්‍රන් එකත් එක්ක කමියුනිකේට් කරන්න. ඩිස්ප්ලේස් තියෙනවා, මිරර්ස් තියෙනවා, ලොකු මිරර්ස් තියෙනවා හැම පැත්තෙම. controls අතරම මේ එයාපෝට් එකේ වැඩ කරනවා නම් රෑම්ප් එකේ ස්පෙෂලි වෙනමම ක්ලියරන්ස් එකක් ඕන වෙනවා. ඒක ඒවියේෂන් සිකියුරිටි එකෙන් තමයි කරන්නේ. ඉතින් ඒක අපි ඇප්ලිකේෂන් එක බාර දුන්නාම ඒක අපි ජොයින් වෙන කම්පැනි එක කරලා දෙනවා. ඊට පස්සේ ඒ මොනවා වුණත් අපිට ක්ලියරන්ස් එක එන්නේ නැත්නම් ඒවියේෂන් සිකියුරිටි එකෙන් අපිට එයාපෝට් එකේ වැඩ කරන්න බෑ. දෙකටම අදාළ වෙනවා ලෑන්ඩ් සයිඩ් එයා සයිඩ්. එයා සයිඩ් කියන්නේ සාමාන්‍ය පැසෙන්ජර්ස්ලාට එන්න බැරි තරක්. ඒගොල්ලන් ඉන්නේ ඔක්කොම එයා සයිඩ් එකේ. ඉතින් ස්ක්‍රීන් වෙලා ඉවර වෙලා තමයි ඒගොල්ලන් එයා සයිඩ් එකට එන්නේ. ඒ ආවත් මේ ටාමැක් වලට එහෙම මුකුත් නිකන් යන්න බෑ. ඒ කියන්නේ ෆ්ලයිට් එක ආවන් පස්සේ ඒගොල්ලන්ට එන්ට වෙන ඒවා ඩිසෙම්බාර්කේෂන් ඒ විදිහට අර තියෙන පාත් වල තමයි ඉතින් ඒගොල්ලන් ඒවා යන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් එයාපෝට් එකේ වැඩ කරන කට්ටියට වෙනම ක්ලියරන්ස් එක ගන්න ඕනේ. ඉතින් ඒවා ඒ ඒවියේෂන් සිකියුරිටි එකෙන් එක කරනවා. ඊට පස්සේ ඒගොල්ලන් ඒවා මේ යවනවා හැම ඉන්ඩිවිජුවල් ෆයිල් එකම යවනවා මිනිස්ට්‍රි ඔෆ් ජස්ටිස් එකට. මිනිස්ට්‍රි ඔෆ් ජස්ටිස් එකෙන් ඒවා ඔක්කොම ක්ලියරන්ස් හම්බුනාට පස්සේ සාමාන්‍යයෙන් අලුතෙන්ම ඒවියේෂන් සිකියුරිටි ක්ලියරන්ස් එකක් ගන්නවා නම් කොහොමද සතියක් දෙකක් විතර වගේ යනවා. සාමාන්‍යයෙන් ඒකට අපි කියන්නේ රෙඩ් කාඩ් එක කියලා. මේ රෙඩ් කාඩ් එක කියන්නේ සාමාන්‍යයෙන් මම පෙන්නන මේක තමයි මේ රෙඩ් කාඩ් එක. මේක තමයි මේ ඒවියේෂන් සිකියුරිටි එකෙන් දෙන්නේ. දැන් මේ කාඩ් එක හැම වෙලේම අපි ඩිස්ප්ලේ කරන්න ඕනේ අපි එයාපෝට් එකේ ඇතුලේ වැඩ කරන වෙලාවට. දැන් මේ කාඩ් එකෙන් අපිට අනවශ්‍ය දේවල් අපිට කරන්න බෑ. සාමාන්‍යයෙන් අපි මේකෙන් ඇවිල්ලා අපේ නෑදෑයෝ කවුරු යනවා නම් ඒගොල්ලන් ඇවිල්ලා බලන්න ඒ වගේ දේවල් නම් මේකේ කරන්න බෑ. තව කාවවත් ස්වයිප් කරන්න බෑ. හැම දෙයක්ම ඔක්කොම මේකේ ඔක්කොම රෙකෝඩ් වෙනවා. ඒ හැම දෙයකම මේ ඔක්කොම චෙක් රෙකෝඩ් වෙනවා. මේ ස්වයිප් කරන්නේ කවුද, හැම දෙයක්ම කවුද ඇතුළට යන්නේ, හැම දෙයක්ම ඔක්කොම රෙකෝඩ් වෙනවා. එතකොට මොන හරි ක්‍රිමිනල් රෙකෝඩ් එකක් තියෙනවා නම් සාමාන්‍යයෙන් ඒක එච්චර බරපතල නැති සාමාන්‍යයෙන් මොන හරි සෙන්ටෙන්ස් එකක් වගේ එකක් තිබිලා මොන හරි එකක් තියෙනවා නම් හම්බ වෙන්නේ යෙලෝ කාඩ් එක. එතකොට දැන් මොනවත් එහෙම ක්‍රිමිනල් රෙකෝඩ්ස් මුකුත් නැත්තම් හැමදේම ක්ලියර් නම් රෙඩ් කාඩ් එකක් හම්බ වෙනවා. එතකොට ඔය රෙඩ් කාඩ් එකෙන් තමයි හැම එයාපෝට් එකේම තියෙන හැම දොරක්ම එයාපෝට් එකේ ස්වයිප් කරලා ඇරලා යන්න පුළුවන්. ඒ හැබැයි හැම එකටම යන්න බෑ. සමහරවිට දැන් මම ඉන්ටර්නැෂනල් එකේ සමහර පැත්තකට ගියොත් මට ඒ හරියට යන්න බෑ. මොකද ඒ විදියට ඒවට ක්ලියරන්ස් දීලා නැහැ. මට ඒ වුණාට ඩොමෙස්ටික් එකේ ඉන්ටර්නැෂනල් ගොඩක් තැන් වලට යන්න අපිට ක්ලියරන්ස් හම්බෙලා තියෙනවා. ඒ වගේම කාර් පාක් එක ඒ ඔක්කොටම අපිට ක්ලියරන්ස් හම්බෙලා තියෙනවා. එතකොට දැන් තව එයාපෝට් එක ඇතුලේ එලවනවා නම් ඩ්‍රයිව් කරනවා නම් හැමෝටම ඩ්‍රයිව් කරන්න බෑ. ඩ්‍රයිව් කරනවා නම් ෆුල් ඩ්‍රයිවිං ලයිසන් එක තියෙන්න ඕනේ, නිව්සීලන්ත ඩ්‍රයිවිං ලයිසන් එක. ඊට පස්සේ ඒ එයාපෝට් එකේ තියෙන එයාපෝට් ඔපරේෂන්ස් වලින් දෙන ඩ්‍රයිවිං ටෙස්ට් එක කරන්න ඕනේ. ඒකේ තියෙනවා ස්ටේජ් 1 2 3 4 ඒ වගේ ස්ටේජස් තියෙනවා.
ස්ටේජ් 1 තමයි හැමෝටම ගොඩක් දෙනෙක්ට තියෙන්නේ. එතකොට ස්ටේජ් 1 එකෙන් කරන්නේ මේ එයාපෝට් එකේ චෙක් ඉන් ලයින් එකක් කියලා තියෙනවා. ඒ චෙක් ලයින් එකෙන් ඇතුළට එහාට යන්න බැරි අවස්ථාවල ඒ කියන්නේ හැමෝටම ඒ කියන්නේ ස්ටේජ් 1 තියෙන කට්ටියට චෙක් ලයින් එකෙන් එළියට යන්න බෑ. චෙක් ලයින් එක එහා පැත්තේ ඔක්කොම මේ එයාක්‍රාෆ්ට් මූව්මන්ට්ස් වෙන්නේ. ගොඩක් වෙලාවට ස්ටේජ් 2 තියෙන කට්ටියට තමයි ක්ලියරන්ස් එකක් අරගෙන චෙක් ලයින් එකෙන් එහා පැත්තට යන්න පුළුවන්. ඒකට කියන්නේ මැනුවරින් ලයින් එක. එතකොට ඒ පැත්තට තමයි එයාක්‍රාෆ්ට් ස්ටෝර් කරන ඒවා ඒ හැම දෙයකම ස්ටේජ් 2 තියෙන්න ඕනේ. එතකොට දැන් මේක තමයි මේ ADP එක. මේකට කියන්නේ එයා සයිඩ් ඩ්‍රයිවිං පර්මිට් එක කියලා. මේක ADP. මේක ගන්න පුළුවන් එයාපෝට් එකේ එයාපෝට් ඔපරේෂන්ස් ඔෆිස් එකකින්. එක්සෑම් එකක් තියෙනවා ඔන්ලයින් එක්සෑම් එකක්. ඒක අපි එතනට ගිහලා පැයක එක්සෑම් එකක්. ඒකට ක්වෙස්චන්ස් තියෙනවා 30ක්. ඒ 30න් අපි 27ක් හරියට කරන්න ඕනේ. 27ට අඩුවෙන් ප්‍රශ්න මේවා වුණොත් අපිට ADP එක අපිට ඒක පාස් වෙන්න බෑ. ආපහු සතියක ස්ටෑන්ඩ් ඩවුන් පීරියඩ් එකක් තියෙනවා. ඊට පස්සේ ආපහු ඇවිල්ලා ආයෙ කරන්න ඕනේ. ඊට පස්සේ ඒ ස්ටෑන්ඩ් ඩවුන් පීරියඩ් එකෙන් ඇවිල්ලා ආපහු එක්සෑම් එක ආපහු ෆේල් වුණොත් ඊට පස්සේ තව සති දෙකක කාලයක් දෙනවා. ඊට පස්සේ ආපහු ඒ සති දෙක ඇතුළත ගිහලා ආපහු ෆේල් වුණොත් ඊට පස්සේ මැනේජ්මන්ට් එකට කතා කරලා වෙනමම මේ අප්‍රූවල් එකක් අරගෙන තමයි ADP එකට යන්න ඕනේ. මේ හැම දෙයකටම ඉතින් කම්පැනි වලින් ගෙවනවා. මොකද දැන් මේ ගොඩක් එයාපෝට් එකේ වැඩ කරන කට්ටියට MPI responsibilities තියෙනවා. ඒතර මොකද MPI කියන්නේ Ministry of Primary Industries. ඉතින් මොන හරි පිටින් නිව්සීලන්ත ඇතුළට එනවනම් ඒ කියන්නේ අපි දැන් ඉතින් පිටින් අපි එනකොට ලංකාවේ ඉඳන් එනකොට අන ගොඩක් දේවල් ගේනවනේ කුඩු බඩු අරව මේවා. ඉතින් ඒ වගේ දේවල් මේ නිව්සීලන්ත වලට අහිත කර දේවල් ඔක්කොම හැමදේම බලා ගන්න. ගොඩක් වෙලාවට ඒ වගේ දේවල් වලට වැඩි ගොඩක් වෙලාවට ඔයගොල්ලන් මේ ගොඩක් කන්සර්න් මේ මොන හරි ඔය ෆෘට්ස් වගේ දේවල් එනවනම් එතකොට මේ කුරුමිනියෝ ඒ වගේ එනවනම් සමනලයෝ කූඹි ඒ වගේ දේවල් වලට හරි මේ peculiar මේ MPI හැම දෙයකම. ඉතින් මම ඇවිල්ලා MPI accredited person කෙනෙක් AP කෙනෙක්. ඉතින් මමත් ඕව ගැන නිතරම බලන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ නිතරම මොන හරි දෙයක් තියෙනවා නම් මම ඒකට ඉන්වෝල්ව් වෙලා ඒක ඒ වෙන්න තියෙන මේ හානිය වළක්වන්න අපිට ඉදිරිපත් වෙන්න වෙන මේවා තියෙනවා. ඉතින් ඒ හැමදේම අපිට උගන්වනවා. ඒක MPI කෝස් එකක් තියෙනවා දවස් භාගයක වගේ කෝස් එකක්. ඒ හැමදේම කරන්න ඕනේ. ඉතින් එයාපෝට් එකේ වැඩ කරනකොට ඉතින් ওই ගොඩාක් දේවල් අපිට ටච් බේස් වෙනවා. සිකියුරිටි පැත්ත හැමදේම. ඉතින් ඒක එකත් එකකින් හොඳයි. මොකද ඒවියේෂන් කියන්නේ ගොඩක්ම සේෆ්ටි සිකියුරිටි ඔය හැමදේම ටච් කරන තැන්. ඉතින් ඔබ තමයි ඉතින් ගොඩක් විස්තරේ. රයිට් එහෙනම් අපි බලමු එහෙනම් අපි එයාක්‍රාෆ්ට් එකක් දැන් තව එන්න තියෙනවා. තව විනාඩි කිහිපයකින් එන්න ඕනේ එයාක්‍රාෆ්ට් එකක් බේ එකට. ඉතින් අපි බලමු මේ බේ එකේ කොහොමද වැඩ වෙන්නේ කියලා. රයිට්. එයාපෝට් එකේ රෑම්ප් ඒජන්ට් කෙනෙක්ගේ කාර්යභාරය කිව්වොත් හැමදේම ඒ කියන්නේ රෑම්ප් එකේ වෙන හැමදේම ග්‍රවුන්ඩ් සපෝට් කරන මේක තමයි එයාක්‍රාෆ්ට්ස් වලට. ඒ කියන්නේ එයාක්‍රාෆ්ට් එක කරයි වුණාම කරන දේවල් මාෂලින්, ඔෆ්ලෝඩින්, ලෝඩින්, පැසෙන්ජර් මාෂලින්, එතකොට බෑගේජ් හැන්ඩ්ලින්, බෑගේජ් ඔෆ්ලෝඩින්, බෑගේජ් ලෝඩින්, එයාක්‍රාෆ්ට් water servicing, aircraft lavatory servicing ඔය හැමදේම කරන්න ඕනේ. ඉතින් ඒ හැමදේම කරන මේකට තමයි ground support officer කෙනෙක් කියලා කියන්නේ ramp agent කෙනෙක් කියලා කියන්නේ. ඉතින් ගොඩක් දෙනෙක්ට අහනවානේ මොකද්ද රස්සාව කියලා. එතකොට ramp agent කෙනෙක් කියලා කිව්වම ගොඩක් කට්ටිය බලනවා මොකද්ද ඔය ramp කියන්නේ කියලා. එතකොට ramp එක සාමාන්‍යයෙන් කියන්නේ මේ airport එකේ ඔය කරන ground handling වැඩවලට තමයි ramp agent කෙනෙක් කියලා කියන්නේ. ඉතින් එක එයාර්ලයින් එක ගත්තොත් ගොඩක් වෙලාවට කම්පැනි දැන් මේ ඕක්ලන්ඩ් එයාපෝට් එකේ කම්පැනිස් කීපයක්ම තියෙනවා. ප්‍රධානම කම්පැනිස් තුනක් ගත්තොත් එයා නිව්සීලන්ඩ්, මෙන්සිස් එකයි ස්විස්පෝට් එකයි. මම වැඩ කරන්නේ ස්විස්පෝට් එකට. ගොඩක්ම ඉන්ටර්නැෂනල් ඔපරේට් කරන්නේ මෙන්සිස්. ඒ කියන්නේ මෙන්සිස් ඒවියේෂන්. එතකොට ඒගොල්ලෝ UK based කම්පැනි එකක්.
එතකොට එයා නිව්සීලන්ඩ් ඒගොල්ලන්ගේ ඕන් එයාක්‍රාෆ්ට්ස් ඒගොල්ලන් කරනවා ග්‍රවුන්ඩ් හැන්ඩලින් ඒ වගේම අනිත් ඉන්ටර්නැෂනල් ෆ්ලයිට්ස් කීපයක් කරනවා. ඒත් එක්කම තව කාගෝ කම්පනීස් තියෙනවා FedEx, Qantas Couriers, එතකොට DHL ඒ හැම එකක්ම තියෙනවා මෙතන. මොකද ඕක්ලන්ඩ් තමයි නිව්සීලන්ඩ් වල තියෙන ඉතින් මේන්ම එයාපෝට් එක. එතකොට ඊට අමතරව ඒවියේෂන් සිකියුරිටි වැඩ කරනවා, කස්ටම්ස්, MPI ඒ ඔක්කොගෙම හැම එක එක වැඩ කාර්යයන් තියෙනවා. එතකොට තව ගත්තොත් දැන් අපේ ජෙට්ස්ටාර් ගත්තොත් අපේම ස්ටාෆ් ඉන්නවා මේ චෙකින් එකේදී චෙකින් කවුන්ටර්ස් වල. එතකොට ඒ හැම රෑම්ප් එකේ වැඩ කරන හැම එක්කෙනෙක්ටම රෝස්ටර් එකක් තියෙනවා. එක දිගට වැඩ කරන්න පුළුවන් එක්ක දවස් 5ක් එක්ක දවස් 6ක්. හැබැයි මැක්සිමම් වැඩ කරන්න පුළුවන් දවස් පැය 9ක් හෝ 10ක්. එතනින් එහාට වැඩ කරන්න බෑ. මොකද ස්ට්‍රෙස් ලෙවල් එක ඔක්කොම බලන. මොකද මේ ඒවියේෂන් කියන්නේ මේ ගොඩක් සේෆ්ටි එකත් එක්කම යන දෙයක්. ඉතින් අපි හැම වෙලේම SOP කියලා කියන්නේ safety operation procedures. ඉතින් ඒ හැමදේම අපි ඒ විදියට තමයි වැඩ කරන්න ඕනේ. shortcuts නෑ. මේ aviation field එකේ කිසිම shortcuts නෑ. rush කරන්න බෑ කිසි දෙයක්. ඒ විදියට අපිට උගන්ලා තියෙන විදියට training කරලා තියෙන විදියට අපි ඒ විදියට වැඩ කරන්න ඕනේ. ඉතින් ගොඩක් වෙලාවට කට්ටිය shortcuts ගන්න ගියාම තමයි ගොඩක් injuries වෙන්නේ. එහෙම නැත්නම් මොන හරි damage එකක් වෙන්නේ aircraft එකට හරි මොන හරි GSE එකකට. GSE කියන්නේ ground service equipment. ඒ කියන්නේ දැන් මේ වගේ tug එකකට, එතකොට barrow එකකට, dolly එකකට ඒවට අපි කියන්නේ GSE කියලා. ඉතින් ඒ හැම GSE එකක්ම පාවිච්චි කරන්න කලින් අපි ඔක්කොම බලන්න ඕනේ මේවා ඔක්කොම serviceableද. එහෙම නැත්නම් මග ගිහිල්ලා කොහේ හරි කැඩිලා ඊට පස්සේ අපිට මේ ඒකට වග කියන්න බෑ. මොකද එතකොට එහෙම මොන හරි ප්‍රශ්නයක් වුණොත් ඒක ඒ ගෙනියන එක්කෙනාගේ තමයි රෙස්පොන්සිබිලිටි එක එන්නේ. ඉතින් ඒ වගේ දෙයක් GSE එකක් අරගෙන ගිහිල්ලා මොන හරි එකක් ඩැමේජ් වුණොත් ඒ ඔක්කොම එන්නේ ඒ පාවිච්චි කරන එක්කෙනාට. ඉතින් ඒ හැම දෙයක්ම තියෙනවා. ඉතින් ගොඩක් ලොකු ඩැමේජ් එකක් වුණොත් එහෙම ඩැම්ප් ටෙස්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ එතකොට ඒගොල්ලන් බලනවා මේ අපි ඩ්‍රග්ස් අරගෙනද ඒක ඔක්කොම ටෙස්ට් කරනවා. ඉතින් ඒ වගේ දේවල් කීපයක් වෙනවා. ඉතින් ඒ වගේ දේවල් මිනිමයිස් කරන්න තමයි ඉතින් ගොඩක් වෙලාවට හැමෝම alert එකේ ඉන්නේ. ගොඩක් වෙලාවට සුපර්වයිසර්ස්ලා එහෙම ඒගොල්ලන්ගේ ස්ටාෆ් ගැන නිතරම බලනවා. කොහොමද ඒගොල්ලන් එයාපෝට් මේ රෑම්ප් එකේ වැඩ කරන්නේ කියලා. ඉතින් මහන්සියෙන්ද ඒගොල්ලන් ෆැටිග්ද ඒක ඔක්කොම ඒගොල්ලන් ඉතින් ඔක්කොම බලලා තමයි ඉතින් නිතරම ඒගොල්ලන් alert එකේ ඉන්නේ මේ කොහොමද රෑම්ප් ස්ටාෆ් වැඩ කරන්නේ කියලා. right ඉතින් ඕක තමයි ඉතින් රෑම්ප් ජීවිතේ. දැන් මම අවුරුදු දැන් 5ක් කිට්ටු වෙන්න එනවා මේ ජොබ් එකේම නිව්සීලන්ඩ් වල. ඉතින් මම හරි ආසයි මේක මගේ ආසම කරන ෆීල්ඩ් එක ඒවියේෂන්. ඉතින් සෑහෙන කාලයක් ඉඳන් ප්ලේන් වලට ආසාවක් තියෙනවා. මම හිතුවේ නෑ හැබැයි මට එයාපෝට් එකේ ජොබ් එකක් කරන්න හම්බ වෙයි කියලා. ඒකත් ඉතින් මගේ ලක් එක වෙන්න පුළුවන්. right එහෙනම් දැන් ඉතින් ප්ලේන් එකම තමයි ඉතින් ජීවිතේ ඉතින් රෑම්ප් එකේ. right එහෙනම් අපි බලමු මේ කොහොමද එයාක්‍රාෆ්ට් එක ආපුවම කට්ටිය මේ වැඩ කරන්නේ කියලා. right අනිවාර්යෙන්ම මේ රෑම්ප් එකේ වැඩ කරනවා නම් අනිවාර්යෙන්ම තමන්ගේ සේෆ්ටි එක තමයි ෆස්ට්. ඉතින් ඒකට මේ අනිවාර්යෙන්ම හයි වෙස්ට් එකක් අඳගෙන ඉන්න ඕනේ දැන් මම වගේ. ඒකට ස්ටීල් කැප් බූට්ස්. ඒකට ඒ වගේම මේ ඉයර් මෆ්ස්. ඒ වගේම PPE මොන හරි GSE එකක් සර්විස් කරනවා නම් PPE personal protective equipment ඒ ඔක්කොම අපි මේ විදිහට procedures අනුගමනය කරන්න ඕනේ.